ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, තුන්ලොවක් සනසා වදාළ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තෙවලා ධර්මයේ අතුරින් සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ අනංගන සූත්‍රයයි අපි මේ මොහොතේදී මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ. තථාගතයන් වහන්සේලා ලොව පහළ වෙලා දේශනා කොට වදාරන ධර්මය මුල් යුගයේදීම යම් යම් සූත්‍ර තුල සඳහන් වෙන ආකාරයෙන්ම ධර්ම විනය ආදී වශයෙන් ඒ ධර්මයේ අභිධර්මයේ විනය අභිවිනය ආදී වශයෙන් බෙදීම් වලට ලක් වුණා. පසු කාලයක ශාසනය තුල ඇතිවෙච්ච යම් යම් පිරිහීම් දැක මේ තෙවලා ධර්මයේ සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ රහතන් වහන්සේලා විසින් කොටස් කොටගෙන ඒ භික්ෂු පරම්පරාවන්ගෙන් ඒ ධර්ම කොටස් මුඛ පරම්පරාවෙන් කටපාඩමින් පවත්වාගෙන ආවා. ලංකාවේ අලු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන මොහොත දක්වාම ඒ වෙනකම්ම ත්‍රිපිටක ධර්මය බුද්ධ ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට මේ මහා සංඝ රත්නයයි පවත්වාගෙන ආවේ. ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර ඒ සද්ධර්මයේ මනාකොට රැකගෙන ආවා. බැමිණි තිසා සාගතයේ වෙලාවේ ඒ ධර්මයේ කොච්චර අමාරුවෙන් රැක බලාගත්තද සුරක්ෂිත කරගත්තද කියලා සොයා විමසා බලනකොට අපට මේ ධර්මයේ දායාද කළේ මහා සංඝරත්නය පිළිබඳව අප්‍රමාණ ප්‍රසාදයක් උපදිනවා. මේ මහා සාගතයේ වෙලාවේ ධර්මයේ රැක ගැනීම උදෙසා ඒ කොටස් වලින් නියෝජනය වෙන විදිහට ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් නැවුනගලා ඉන්දියාවට වැඩම කළා. තවත් පිරිසක් ඒ ධර්මයේ නියෝජනය කරන තවත් පිරිසක් මේ රටේ ලැබෙන මේ සාගතයේද නොසලකා මෙහි නතර වුණ ධර්මයේ උදෙසාම යම් දවසක මේ සාගතයේ නිමා වීමෙන් අනතුරුව දෙපසට බෙදුණු සාමීන් වහන්සේලා නැවත ඒ සූත්‍ර ධර්ම සජ්ජායනය කරලා සමාන බවක් ගැළපෙන බවක් තියෙනවද කියලා වඩාත්ම පිරිසුදුව ඒක රැක ගැනීම උදෙසායි සමහර සාමීන් වහන්සේලා ලක්දිව නතර වුණා. ඒ අනුව උන්වහන්සේලා වැලිගොඩවල් ගහගෙන කෙලින් ඉන්න ප්‍රාණවත් නැහැ. වැලිගොඩවල් මත දිගා වෙලා පිට හේතු කරගෙන ඒ ධර්මයේ අමතක වෙන්න නොදී කුසගින්නේ නෙළුම් දඩුව වළඳමින් මී පොතු වළඳමින් ගස්වල පොතු කොළ වළඳමින් උන්වහන්සේලා කලක්
ඒ ධර්මයේ අමතක වෙන්න නොදී රාත්‍රී කාලේ දහවල් කාලේ නිතර නිතර ඒ ධර්මයේම සජ්ජායනා කරමින් ඒ බියකරු දුෂ්කර අවධියත් පසු කරලා නැවත ඉන්දියාවට වැඩිය ස්වාමීන් වහන්සේලාත් ලංකාවට වැඩමවාගෙන දෙපාර්ශ්වයේ අතරේම නැවත සංඝායනා කරලා එක වචන මාත්‍රයක්වත් අඩුවක් නැතුව ඒ ධර්මයේ දෙපාර්ශ්වයේ විතින්ම රැක ඇති බව සතුටටපත්ව අද මේ මොහොත දක්වාම ධර්මයේ රැකගෙන පවත්වාගෙන ආවේ මේ ආකාරයෙන් ඒ අඛණ්ඩ පරපුරේ යම් යම් දුර්වලතාවයන් දුටු ස්වාමීන් වහන්සේලා තීරණය කළා මාතලේ යලු විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්නට ඒ ග්‍රන්ථාරූඪ කිරීමෙන් අනතුරුව ලොව පුරාම ත්‍රිපිටක ධර්මයේ පැතුරුණේ ශ්‍රී ලංකා ද්වීපයේ. අද අපි මේ භාවිතා කරන ත්‍රිපිටක ධර්මයත් අපට දායාද වුණේ ඒ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණු නිසා. සමහර වෙලාවට මෙහාට ඉබන්දක් නොකොට පරම්පරාවෙන් පවත්වගෙන ආපු ඒ ධර්මයේ ඒ ආකාරයෙන්ම පවත්වන්න උත්සාහවත් වුණා නම් අද අපට ත්‍රිපිටක ධර්මයක් ඉතුරු වෙන එකක් නෑ. එතෙක් උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් අනාගත පරපුරට මේ ධර්මයේ දායාද කරන්නට කළ උත්සාහය පිළිබඳව කළ පරිත්‍යාගය පිළිබඳව අප මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කොට ඒ මහෝත්තමයන් වහන්සේලාට උපහාර වේවා නමස්කාර වේවා කියලා කියන්ට ඒ උන්වහන්සේලාගේ අප්‍රමාණ කාය මානසික චිත්ත ධෛර්යය නොතිබෙන්නට අපට මේ බඳු සැනසීමේ මගක් ලැබෙන්නෙම නැහැ. ඒ නිසා උන්වහන්සේලා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වුණේ ධර්මයේ සුරක්ෂිත කරන වැඩපිළිවෙල. ආනන්ද හාමුදුරුවෝ මුල ඉඳලම රැකවලාගෙන තිබුණ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ හැටියට ප්‍රථම සංගායනාවෙන් ඒ ධර්මයේ සංගායනා කරලා සරියුත් හාමුදුරුවන්ගේ මුගලන් හාමුදුරුවන්ගේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ආනන්ද හාමුදුරුවන්ගේ ඒ ස්වාමීන් වහන්සේලාගේ පරපුරවන් වලට බෙදා දීලා පවත්වාගෙන යාමේ අයිතිය බලය වගකීම පවරලා ඉතින් එදා ඉඳලා ආනන්ද හාමුදුරුවන්ගේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ඉඳලා ඒ උත්තමයන් වහන්සේලා කළ ඒ අපරිමිත සේවයට පිළිබඳව අපි හැමදෙනා තුළම ප්‍රමාණ ගුණ ගෞරවයක් පහළ කරගෙනයි අද මේ සූත්‍ර ධර්මයේ පිළිබඳව කතා කරන්න සාකච්ඡා කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ ධර්මයේ පිළිබඳව අපි තාමත්ම සරලවයි සංක්ෂිප්තවයි කතා කරන්නේ බොහෝ පාලි කොටස් පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. පවතින යම් යම් කායික අපහසුතාවයන්ත් එක්ක කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවදීයේම සරියුත් මහ රහතන් වහන්සේ විසින් භික්ෂූන් අරඹයා කළ දේශනාවක් මේ සූත්‍ර ධර්මයේ තුලින් කියවෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුළ ඒ සිදුවන ඉතිහාසය පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් සවැත් නුවර ජේතවනාරාමයේ සවැත් නුවර නගරයට ආසන්නයෙන් අපට මතක හැටියට නගරයට උතුරු දිශාවෙන් අචිරවතී ගංගාව ඈතින් පෙනෙන මානෙ
පිහිටි ලස්සන සුන්දර පරිසරයක්. ජේත කියන කුමාරයාට අයිති ලස්සන උයනක්. අනේපිඬු මහසිටුතුමාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගන්න ලැබුණේ වෙළඳාම පිණිස ව්‍යාපාර කටයුතු පිණිස ඈත දුර බැහැරකට ගිය දවසකයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමන්ගේ යහළුවෙකුගෙන් මිත්‍රයෙකුගෙන් දැක ගන්න ලැබිලා එතුමා කල්පනා කළ දැන් එළි වෙනකන් කොහොමද මේ රාත්‍රියේ ගෙවන්නේ බුදුහාමුදුරුවෝ දකින්න යන්න. ඒ එපමණකට ශ්‍රද්ධාව එතුමාට දීර්ඝ රාත්‍රියේ හරි දිගයි වගේ ගෙවෙන පාටක් නෑ. එතුමා තුළ පැන නැගුණු ශ්‍රද්ධාව නිසාම එතුමාගේ සිරුර තුළින් මහත් වූ ආලෝකයක් පැතිරෙන්න ගත්තා. අඳුර මැකුණා. එතුමා මේ මහා රාත්‍රියේම පිටත් වුණා බුදුහාමුදුරුවෝ ඉන්න වැඩ ඉන්න ඉසව්වට. අතරමඟ සොහොන්පලකින් යනකොට තරමක බියක් දැනුණා. ආලෝකය නැතුව ගියා. නැවත වතාවක් බුදුරජාණන් වහන්සේව සිහිපත් කළ පමණකින් ඒ අප්‍රමාණ ශ්‍රද්ධා මහිමෙන් ආලෝකමත් වුණා. මේ අඳුරු රාත්‍රියේමයි බුදුරජාණන් වහන්සේව දකින්න සුදත්ත සිටුතුමා පිටත් වෙලා ගියේ. එතුමා කල්පනා කළ අධිෂ්ඨාන කළා බුදුරජාණන් වහන්සේ සැබවින්ම මාව කවුරුත් දන්න ප්‍රකට සුදත්ත කියන නාමයෙන් නෙමෙයි. බොහෝ දෙනෙක් නොදන්න අප්‍රකට නමක් තියෙන මට. ඒ නමින් මාව බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරත්වා කියලා. උන්වහන්සේද දුටුවා මේ අනාගතේ මේ ශාසනයේ ලොකු බරක් දරන මහා වසුආනන් මහා දායකයාණන් මේ ඉන්නේ. උන්වහන්සේද උට මුණ ගැහෙන්න පෙනෙන තැනක වැඩ සිටියා. ඈතදීම බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඉදිරියට එන මෙතුමන්ට බුදුරජාණන් වහන්සේ අර අප්‍රකට නාමයෙන් අනාථපිණ්ඩික කියන නාමයෙන් කතා කළා. මේ අප්‍රකට නාමයෙන් කතා කළ පමණකින් මහත් වූ සද්ධා ප්‍රසාදයේ වැඩි දියුණුව බුදු ශ්‍රී පාමුල වැඳ වැටි තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් වුණා. ඉන් අනතුරුවයි තීරණය කළේ සවැත් නුවරට බුදුරජාණන් වහන්සේව වැඩමවා ගන්න, තමන්ගේ ප්‍රදේශයට වැඩමවා ගන්න. එදාම උන්වහන්සේට ආරාධනා කළා සුදුසු තැනක් හෙව්වා ජේතවනාරාමයේ ඉදි කරන්න. හේත් ඒ සඳහා එතුමන්ට දැනුණු හොඳම ලස්සනම තැන ජේත උයන. ජේත කුමාරයාගෙන් කතා කරලා විමසලා ඇහුවා මේක මිලදී ගන්න. එතුමා ප්‍රකාශ කළා මේක විකුණන්නේ නැහැ. නැවත නැවත කතා කරනකොට එතුමා කිව්වා මේකේ කාසිය ඇතුරුවත් මේ ඉඩමේ කාසිය අතුරලා දුන්නත් එපමණකට මුදල් ගෙවුවත් මම මේක දෙන්න බෑ කියලා. එවකට තිබිච්ච නීති ශාස්ත්‍රය අනුව මේ වචනය තුල තිබුණා යම් විදිහකින් මේ ඉඩම පුරා කාසිය ඇතුරුවොත් ඊට වැඩි ප්‍රමාණයක් දුන්නොත් මේක පිරෙන්නේ නැතුරුවක් දෙන්නේ නැහැ කියලායි කිව්වේ. ඊට වැඩි ප්‍රමාණයක් දුන්නොත් දෙන්න වෙනවා. එනිසා අනේ පිළිසිටුතුමා මේ ජේතවනාරාමයේ තියෙන අද තියෙන ওই භූමිය ඊටත් වඩා ප්‍රදේශයක් වෙන්නේ නැති දා මේ උයන පුරාම එකිනෙකට ගැටෙනසේ රන් කාසිය තුරුවා. අතුරුලා කිව්වා දැන් මීට වඩා වැඩියෙන් මම දෙනවා. මට මේ උයන ලැබෙන්න ඕන කියලා.
චේත කුමාරයාට කරගන්න දෙයක් නැතුව ගියා දාතිච්ච නීති ශාස්ත්‍රය අනුව. එතුමන්ද ප්‍රසාද සිත් ඇති කරගෙන ඒ වැඩිපුර කොටස නොගෙනම උයන පුරා ඇතුළු උරන් කාස්ගෙන එතුමාගේ උයන සුදත්ත සිටුතුමාට පරිත්‍යාග කළා. විකුණුවා. ඒ උයන ලබාගෙනයි අනේපිඩු මහ සිටුතුමා ජේතවනාරාමයේදී කළේ. ඉඩම මිලදී ගැනීම සඳහා 27 කෝටියක් ධනෙ වැය කළා. ආරාමයේදී කරන්නේ ඒ වගේම මුදලක් 27 කෝටියක් ධනෙ වැය කළා. 54 කෝටියක වියදමෙනුයි ජේතවනාරාමයේදී කළේ. 19 වර්ෂයක් බුදුරජාණන් වහන්සේ මෙහි වැඩ සිටියා. අන්‍ය තීර්ථකයන් අතරේ අදහසක් පැතුරුණා මේ ගෞතම යන් වහන්සේගේ ශාසනයේ ලෝපුරා පැතිරෙන්නේ මේ ජේත උයනේ තියෙන ආනුභාවය නිසායි කියලා. අපිටත් ඔය ආසන්නයේ ආරාමයක් හදාගත්තොත් අපේ ධමත් පැතිරේවි උයනේ ආනුභාවය නිසා කියලා අදහසක් ඇති කරගත්තා. අදහසක් ඇති කරගෙන කොසල් රජුරවන්ට පගාවක් දුන්නා. විශාල මුදලක් ගෙව්වා මේකෙන් ඉඩම් කැලක් ගන්න. කොසල් රජුරුවත් ටිකක් එහාට මෙහාට නැමෙන කෙනෙක්. කොසල් රජුරුවත් මේකට යටත් වෙලා ජේතවනාරාමයට අල්ලපු භූමිය අන්‍ය තීර්ථකාරාමයක් ඉදි කරන්න අවසර දුන්නා. මේ ආරාමයේ ඉදි කරද්දී කලබලකාරී තැනක් වුණා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මොකද ආනන්ද මේ අද කලබලයක්. ස්වාමීනි අන්‍ය තීර්ථකාරාමයක් කරනවා අල්ලපු වැටේ. ආනන්ද රජුරවන්ට ගිහිල්ලා කියන්නේ මේක නුසුදුසුයි. යම් යම් වාද විද විවාද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක නවත්තන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ යනකොට රජුරු මගේ ඇරියා. මොන දුන්නේ නැහැ. සරියුත් හාමුදුරුවන් යවුවා, මුගලන් හාමුදුරුවන් යවුවා මගේ ඇරියා. අවසානයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ පිළිබඳව මතක් කළා. ඒ වෙනකොටත් රජුරුවත් විශාල ධනයක් අරගෙන තිබුණේ. කෙසේ නමුත් අවසානයේදී බුදුහාමුදුරන්ගේ ඉල්ලීමත් මහජන උද්ඝෝෂණයත් සියල්ල ඉදිරියේදී මහරජාණන්ට මේ මහජන මතයේ ඉදිරියේ දැන නමන්ට උනා. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම අවවාදයේ පිහිටන්න උනා. එතුමා තීරණය කළා දැන් එහෙනම් මේක මං ගත්ත සල්ලිත් මේ යොදවපු දේවලුත් ඔක්කොම ටික මම විසින් කරන ආරාමයක් බවට පත් කරනවා කියලා ජේතවනාරාමයේ ආසන්නයේම තවත් ආරාමයක් කළා රාජකාරාමය කියලා අද ධම්මදිවයන අය දකිනවා. ඇතුළු වෙන ගේට්ටුවත් එක්කම වම් පැත්තෙන් තියෙනවා මේ රාජකාරාමය. කියන්නේ තීර්ථකයන් සඳහා ඉදිකල ආරාමය. ඉතින් මෙන්න මේ ආරාමයේ සරියුත් හාමුදුරුවෝ වැඩ ඉන්න අවධියක භික්ෂුන් වහන්සේලා මතලා කතා කරන අය වැත්නි මහණෙනි. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා සාමීනි සාරිපුත්තයන් වහන්සේ කියලා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මතලා කියනවා මහණෙනි මේ ලෝකේ සියලු පුද්ගලයන් සතර කොටසකට බෙදන්න පුළුවන්. කොටස් හතරකට බෙදා දක්වනවා උන්වහන්සේ. සතර කොටසකට බෙදෙනවා මොනවද? උන්වහන්සේ මතක් කරනවා මහණෙනි කෙනෙකු
අංගන සහිතයි. මේ අංගන කියලා කියන්නේ දැඩි කෙලෙස් කියන එක. මේ වචනේ ඉදිරියේදී මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. මොගලන් හාමුදුරුවන්ගේ ඉල්ලීමක් අනුව සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේ වැදගත්ම කොටස ඒ ටිකයි යෙදෙන්නේ. සමහර වෙලාවට ඒවා පැවිදි ජීවිත වලට අදාළ දේ තමයි කියවෙන්නේ. මේ හුඟක් දෙනෙක් පැවිදි වෙන්නේ ඉන්නේ දැනගත්තට කමන්නේ. කොහොම වුණත් උන්වහන්සේ මතක් කරනවා මේ ලෝකේ සමහර කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් සහිතයි. උග්‍ර ලෙස කෙලෙස් සහිතයි. රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි. කෙලෙස් සහිතයි. තමා තුළ කෙලෙස් ඇති බව, කෙලෙස් සහිත බව දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. එතකොට පළවෙනි පුද්ගලයා කෙලෙස් සහිතයි, තමා තුළ කෙලෙස් ඇත කියලා මම කෙලෙස් සහිත පුද්ගලයෙක් කියලා දන්නේ නැහැ. තවත් කෙනෙක් ඉන්නවා රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි, අංගන සහිතයි, කෙලෙස් සහිතයි. තමා තුළ මා තුළ කෙලෙස් ඇත කියලා, මා තුළ මම කෙලෙස් සහිත කෙනෙක් කියලා දන්න කෙනෙක් ඉන්නවා. එතකොට ඔන්න කෙලෙස් සහිත පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කෙලෙස් සහිත බව දන්නේ නැහැ. තමා තුළ කෙලෙස් ඇත කියලා දන්නේ නැහැ. අනිත් කෙනා කෙලෙස් සහිතයි, තමා තුළ කෙලෙස් පවතිනවායි කියලා මම කෙලෙස් සහිත කෙනෙක් කියලා දන්නවා. පුද්ගලයෝ දෙදෙනෙක්. ඊළඟට තවත් පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. තමා තුළ කෙලෙස් නැහැ. අංගන නැහැ. කෙලෙස් රහිතයි. හැබැයි මා තුළ කෙලෙස් නැහැ කියලා මා දන්නේ නැහැ. යම් කෙනෙකු කෙලෙස් නැහැ. ඒ කෙලෙස් තියෙන්නේ නැති බව දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. කෙලෙස් නැති බව, කෙලෙස් යටපත් වෙච්ච බව දන්නේ නැති නොදන්න පුද්ගලයෙකුත් ඉන්නවා මේ ලෝකේ. ඒ වගේම තවත් පුද්ගලයෙක් ඉන්නවා කෙලෙස් රහිතයි. හිත කෙලෙසන කිලුටු ගති නැහැ. ඒ කෙලෙස් නැති බව දන්න කෙනෙක් ඉන්නවා. එතකොට කෙලෙස් නැති පුද්ගලයන්ගේ බෙහෙත දෙකක් තියෙන. එකක් කෙලෙස් නැහැ, නැති බව දන්නේ නැහැ. තමා තුළ කෙලෙස් නැහැ කියලා දන්නේ නැහැ. අනිත් කෙනා ළඟ කෙලෙස් නැහැ, තමා තුළ කෙලෙස් නැහැ කියන බව දන්නවා. එතකොට සරියුත්හාරු පෙන්වන පුද්ගලයෝ හතර දෙනා කවුද? පළවෙනි පුද්ගලයා කෙලෙස් සහිතයි. කෙලෙස් සහිත බව තමා කෙලෙස් සහිතයි කියලා දන්නේ නැති කෙනා. දෙවෙනි කෙනා තමා තුළ කෙලෙස් තියෙනවා, කෙලෙස් සහිතයි කියලා දන්න කෙනා. තමා තුළ කෙලෙස් නැති බව දන්නේ නැති කෙනා. තමා තුළ කෙලෙස් කෙලෙස් නැති බව දන්න කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සමුළු සමස්ත සමාජයේම පුද්ගල සමූහයම මෙන්න මේ කොටස් හතරට බෙදෙනවා මේ සූත්‍රයේදී. ඊළඟට එයින් නතර නොවුණු උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් දැන් අපිට දෙන්නේ හමුණා කෙලෙස් සහිත බව නොදන්න කෙනා හා කෙලෙස් සහිත බව දන්න කෙනා. මහණෙනි මෙන්න මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් හීන පුරුෂයෙක්, එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. මොන බලන්න දැන් කෙලෙස් සහිත පුද්ගලයෝ දෙදෙනාගේ අතරින් එක්කෙනෙක් හීන පුරුෂයෙක් වෙනවා, එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙනවා. දැන් මේ කෙලෙස් සහිතවම පුළුවන්කම තියෙනවා මේ අනුව කෙනෙකුට ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න, ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. කෙලෙස් සහිත පුද්ගලයන් අතරම බෙදීමක් වෙනවා ශ්‍රේෂ්ඨ පුරුෂයා හා හීන පුරුෂයා. උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙකු තමා තුළ කෙලෙස් හට ගන්නවා, රාග හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, මෝහය හට ගන්නවා, දැඩි කෙලෙස් හට ගන්නවා.
හට ගන්න බව නොදන්නවා නම් ඒ පුරුෂ පුද්ගලයා හීන පුරුෂයෙක් කියලා කියනවා. යම් කෙනෙකු තුල රාගය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, මෝහය හට ගන්නවා, අංගන කෙලෙස් හට ගන්නවා. ඒ තමා තුල කෙලෙස් ඇති බව දන්නවා නම් මේ කෙලෙස් සහිත පුද්ගලයාට කියනවා ශ්‍රේෂ්ඨ පුද්ගලයායි කියලා. එතකොට කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හීන පුරුෂයෙක් වෙනවා, අනිත් එක්කෙනා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඊළඟ කෙලෙස් නැති පුද්ගලයෝ දෙදෙනෙකුත් කියවුණා. කෙලෙස් නැති බව නොදන්න. කෙලෙස් නැති බව දන්න. මෙන්න මේ පුද්ගලයෝ දෙදෙනාගෙනුත් කෙලෙස් නැති බව නොදන්න කෙනා හීන පුරුෂයායි කියලා කියනවා. ඔන්න කෙලෙස් නැති කර පමණකින් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්නේ නැහැ. කෙලෙස් නැති කලත් නැති බව දන්නේ නැත්නම් ඒ හීන පුරුෂයෙක්. යම් කෙනෙකු කෙලෙස් නැති කරලා නැති බවද දන්නවා නම් ඒ පුරුෂයාට කියනවා ශ්‍රේෂ්ඨ පුරුෂයායි කියලා. මෙහෙම මුගලන් හාමුදුරුවෝ දේශනා කළාම ඒ ආසන්නේ වැඩ ඉන්න මුගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා. එවං උත්තේ ආයස්මා මහා මුග්ගල්ලානු ආයස්මං තං සාරිපුත්තං ඒතද වූච khonukෝ ආවසෝ සාරිපුත්ත හේතු පච්චයෝ යේනිමේ සංදින්නං පුග්ගලානං සංගණනායේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති කෝපනාවසෝ සාරිපුත්ත හේතු පච්චයෝ යේනිමිසං දින්නම් පුග්ගලානං අනංගනානං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති. ඒ ආසන්නේ වැඩ ඉන්න මුගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්න, එක්කෙනෙක් හීන වෙන්න කෝ හේතු කෝ පච්චයෝ? මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍යය? කෙලෙස් නැති පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කෙනෙකු හීන වෙන්න, එක්කෙනෙකු ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව මොකද්ද, ප්‍රත්‍යය මොකද්ද? කෝ හේතු කෝ පච්චයෝ? හේතුව මොකද්ද, ප්‍රත්‍යය මොකද්ද කියලා සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා. තත්ථාවසෝ යවායන් පුග්ගලෝ සංගනෝව සමානෝ අත්ථීමේ අජ්ජත්තං අංගනං තී යථා භූතං නප්පජානාති තස්සේ තං පාටිකං කං න ඡන්දං ජනිස්සති න වායමිස්සති න විරියං ආරභිස්සති තස්සංඝනස්ස පහනාය සුසරාගු සදුසු සමෝහෝ සංගනෝ සංකිලිට්ඨ චිත්තෝ කාලං කරිස්සති සේයතාපියාවසෝ කංසපාති ආභතා ආපනාවා කම්වාර කුලා
වා රජේතවච මලේනච පරියෝනද්ධා තමේනං සාමිකාන චේව පරිභුඤ්ජෙය්‍යුං නච පරියෝදපෙය්‍යුං රජාපතේච තංකි නික්ඛිපෙය්‍යුං එවං හිසා ආවුසෝ කංසපාති අපරේන සමයේන සංකිලිට්ඨතරා අස්ස මලංගනීතාති ඒවමාවුසෝති ඒවමේවකු ආවුසෝ යවාහං පුග්ගලෝ සංගනෝ සමානෝ අත්ථිමේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං නප්පජානාති තස්සේතං පාටිකං කං ඡන්දං ජනිස්සති නවායමිස්සති නවිරියං ආරභිස්සති තස්සංගනස්ස පහනාය සෝසරාගෝ සදෝසෝ සමෝහෝ සංගනෝ සංකිලිට්ඨ චිත්තෝ කාලං කරිස්සති. උන්වහන්සේ දේශනා කරනවා මුගලන් හාමුදුරන්ගේ විමසීමට අනුව එවත්නි මුග්ගල්ලාණන් වහන්සේ යම් පුද්ගලයෙකු අංගන සහිතව කෙලෙස් සහිතව තමා තුළ කෙලෙස් ඇති බව යථා භූතව නොදන්නවා නම් නොදකින්නවා නම් ඔහු කවදාවත්ම ඒ කෙලෙස් නැති කරන්න ඒ කිලුටු ගති නැති කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඡන්දං ජනිස්සති ඡන්දය ඇති කරගන්නේ කැමැත්ත ඇති කරගන්නේ න වායමිස්සති න විරියං ආරභිස්සති වෑයම් කරන්නේ නැහැ වීරිය ඇති කරගන්නේ නැහැ වීරිය උපදවන්නේ නැහැ ඒ කෙලෙස් ප්‍රහාණය පිණිස තව තවත් ඔහු කිලුටටපත් වෙලා රාග සහිතව ද්වේෂ සහිතව මෝහ සහිත වූයේ අංගන සහිත වූයේ දැඩි කෙලෙස් සහිතව යම් දවසක ඔහු මිය යනවා. උන්වහන්සේ මේකට උපමාවක් පෙන්නනවා. කම්මාර කුලංවා ඔය රත්තරන් පිත්තල භාජන හදන ඒ කුලවලට කියනවා කම්මාර කුල කර්මාන්ත කුල. ඒ කර්මාන්ත කුලයකින් හෝ වෙළඳ සැලකින් හෝ යම් කෙනෙකු යම් ලෝහ තලියක් බඳුනක් ගෙනවුත් ඒක බොහොම දූවිලි වැදිලා අපිරිසිදු වෙලා පිළිටු වෙලා ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒ ගෙනවපු අය පරිහරණය කරන්නේ නැත්නම් සුද්ධ පවිත්‍ර කරන්නේත් නැත්නම් තව තවත් දුහුවිලි වදින තැනකම නම් ඒ ගෙනෑපු ලෝහ තලිය තැන්පත් කරලා තියන්නේ තව තවත් දුහුවිලි මඩ කැලල් වැදිලා තව තවත් කිලුටටපත් වෙනවා. නොවටිනා දෙයක් බවටම අපිරිසුදු දෙයක් බවටම පත් වෙනවා. තව තවත් මේකේ දුහුවිලි වැදිලා. දොරණන් සුපමාවක් පෙන්වන්නේ මේ වෙළඳ සැලකින් ලස්සන භාජනයක් වටින භාජනයක් ගෙනෑවත් ඒක පාවිච්චි කරන්නේ නැත්තම් පරිහරණය කරන්නේ නැත්තම් පිරිසිදු කරන්නේ නැත්තම් ඒ වගේම අපිරිසිදු වෙන තැනක දුහුවිලි වදින තැනක නම් ඒක දාලා තියන්නේ
එහෙම වුණොත් තව තවත් කිලුටටපත් වෙනවා ඒ දිලිසෙන භාජනය. බොහෝ කිලුටටපත් වෙනවා. නොවටිනා අවලස්සන දෙයක් බවටමපත් වෙනවා. මෙන්න මේ වගේ යම් කෙනෙකුගේ හිතේ පහළ වෙන කෙලෙස් ගති, කිලුටු ගති නොදන්නවා නම් ඔහු ඒ කෙලෙස් ගති නැති කරන්න ඡන්දය උපදවන්නේ නැහැ. වෑයම් කරන්නේ නැහැ. වීරිය ආරම්භ කරන්නේ නැහැ. ඒ නිසාම හේතෙමේ රාග සහිත වූයේ, ද්වේෂ සහිත වූයේ, මෝහ සහිත වූයේ, අංගන සහිත වූයේ, දැඩි කෙලෙස් සහිත වූයේම යම් දවසක කිලුට සිත් නැතුවම මිය යන්නේ බවට පත් වෙනවා. අවාසනාවන්ත අපිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙලවත් අපිරිසිදු වෙලා කිලුට වෙනවා. පරලොවත් කිලුට තැනකටමයි, අපිරිසිදු වෙන තැනකටමයි, තව තවත් දුහුවිලි කිලුට වදින තැනකටමයි ඒ පුද්ගලයාට යන්න වෙන්නේ. මෙන්න මේ හේතුව නිසා යම් කෙනෙකු තමා තුළ කෙලෙස් සහිත බව, කිලුටු සහිත බව, අංගන සහිත බව නොදන්නවා නම් ඒ නොදන්න කෙනා ඒ කෙලෙස් නැති කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. යටපත් කරගන්න වෑයම් කරන්නේ, දුරු කරන්න වීරිය ආරම්භ කරන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් මතුවෙන්නේ තමන් තුළ කෙලෙස් ඇති බව නොදන්න කෙනාට. ඒ නිසා මෙන්න මේ පුද්ගලයාට මෙන්න මේ හේතුව නිසා හීන පුරුෂයාය කියලා කියනවා. කෙලෙස් සහිතවම ජීවත් වෙලා කෙලෙස් සහිතවම මිය යනවා. හැබැයි මේ කෙලෙස් සහිත පුද්ගලයා අර කඩෙන් ගෙනාපු කම්මාර කුලයෙන් ගෙනාපු භාජනයේ පාවිච්චි කළොත් ඒක ලස්සන දිලිසෙන දෙයක් බවට පත් කරන්න පුළුවන්. ලස්සන දිලිසෙන පැහැපත් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ කිලුටු කරගෙන තව තවත් කිලුටු බවට පත් කරගෙන කිලුටු සහිත තැනකටම යන්න වෙන්නේ. එතකොට ලස්සන පවිත්‍ර තැනක් බවට පත් කරන්න පුළුවන්කම තියෙද්දි ජීවිතය කිලුටෙන් කිලුටටම, කෙලෙස් වලින් කෙලෙස් වලටම මාරු වෙමින් කෙලෙස් සහිතවම මේ යන පුද්ගලයාවේ සරියුත් මහ රහතන් වහන්සේ හඳුන්වනවා හීන පුරුෂයායි කියලා. තත්‍රාවුසු යවායන් පුද්ගලෝ සංගනනෝ සමානෝ අත්ථේ අච්ඡත්තං අංඝනන්ති යථා භූතං පජානාති තස්සේ තං පාටිකං ඡන්දං චනුස්සති වායමිස්සති විරියං ආරභිස්සති තස්සංගනස්ස පහනාය සෝ අරහගෝ අදෝසෝ අමෝහෝ අනංඝනෝ අසංකිලිට්ඨ චිත්තෝ කාලං කරිස්සති සේයථාපිනාවසෝ කංසපාති ආඝතා ආපනාවා කම්මාර කුලාවා රජේනච මලේනච පරියෝනත්ථාතමීනං සාමිකා පරිපුඤ්ජේ යුං චේව පරියෝදපි යුං ච තං
රජාපතේ නික්කිපියුං එවං හිසාවුසෝ කංසපාති අපරේන සමයේන පරිසුද්ධා අස්ස පරියෝදාතාති ඒව මාඋසෝති ඒව මේවකෝ ආඋසෝ යවායන් පුග්ගලෝ සංඝනෝව සමානෝ අත්ථිමේ අච්ඡත්තං අංගනං තියථා භූතං පජානාති තස්සේ තං පාටිකංකං ඡන්දං චනිස්සති වායමිස්සති විරියං ආරභිස්සති තස්සංගනස්ස පහනාය සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිට්ඨ චිත්තෝ කාලං කරිස්සති. ඊළඟට කෙලෙස් සහිත පුද්ගලයන් අතරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයා පණවන්නේ මොන හේතු නිසාද මොන ප්‍රත්‍යයේදීලාද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. යම් පුද්ගලයෙකු තුල රාග සහිතනම්, ද්වේෂ සහිතනම්, මෝහ සහිතනම්, අංගල සහිතනම්, කෙලෙස් සහිතනම්, තමා තුල රාග සහිත බව, කෙලෙස් සහිත බව, කිලුටු ගතිය ඇති බව දන්නවා නම් යම් කෙනෙකු, මෙන්න මේ දන්න කෙනා, මා තුල කෙලෙස් තියෙනවා කියලා දන්න කෙනා, අනේ මම කෙලෙස් සහිත කෙනෙක්, මේ කෙලෙස් සහිතව ජීවත් වීම වාසනාවන්තයි, මේ මිනිස් ජීවිතයක් ලබාගෙන කෙලෙස් සහිතව ජීවත් වෙන එක කොච්චර වාසනාවන්ත බවක්ද. මේ බඳු සද්ධර්මයක් පිහිටක් ලැබලා තියෙද්දි කෙලෙස් සහිතව මිය යන්න වුණොත් මේ සුගතියවත් හිමි වෙන්නේ නැහැ නේද? භයානක දුගතියකට නේද වැටෙන්නේ කෙලෙස් සහිතව මිය යන්න වුණොත්. මේ තිරිසනෙක් වෙලා උපදීවි, ප්‍රේතෙක් වෙලා උපදීවි, අසුරෙක් වෙලා උපදීවි, නිරිසතෙක් වෙලා උපදීවි. එහෙම තැනක උපන්නොත් කල්ප ගීයක් ගිහිල්ලාද ඒ ගියේ දුගතියකින් ආපහු ගැලවෙන්න වෙන්නේ. සමහර අවීචියෙහි දුක් විඳින සමහර නිරිසත්තු කල්ප 84000ක් අපායේ දුක් විඳින අය ඉන්නවා. කල්පයක් කියලා කියන්නේ අවුරුද්දක් දෙකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේම උපමාවක් කොට පෙන්නනවා. යදුනක් දිග පළල උස මහා ගල් පර්වතයක්, මහණෙනි සිනිඳු සලුවකින් අවුරුදු 100කට එක සැරයක් ඒ ගල පිරිමැද්දොත් පිස දැමුවොත් මේ පිස දැමීම නිසා යම් දවසක මේ ගල ගෙවිලම යනවා. යදුනක් දිග පළල උස මේ ගල් පර්වතයේ අවුරුදු 100කට එක සැරයක් සිනිඳු සලුවකින් පිරිමැද්දොත් පිස දැමුවොත් මේ පිස දැමීමේ හේතුව නිසා යම් දවසක මේ ගල ගෙවිලා යනවා. නැතු ගලක් නැති වෙන තැනටම ගෙවිලා යනවා. යම් දවසක මේ අවුරුදු 100කට එක සැරේ ගානේ පිස දමනකොට මේ ගල ගෙවෙන්න කොච්චර අවුරුදු ගණනක් යයිද? එපමණ කාලයක් පමණ වෙනවා. ඒ කල්පයක් කියන ප්‍රමාණය. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා. යදුනක් දිග පළල උස භාජනයක අබ පුරවලා අවුරුදු 100කට එක අබෑටයක් ගානේ අයින් කළොත් යම් දවසක මේ අබ ඉවර වෙයි. අන්න ඒ බඳු වර්ෂ ගණනක් කල්පයක් කියන්නේ.
ඉතින් ඒ බඳු කල්ප 100,000 ගණන් ගෙවි ගියත් මේ සිව් අපායේ ගිය කෙනෙක් නිවනට යනවා නෙමෙයි නැවත සුගතියට එනවා කියන එකවත් වෙන්නේ නැහැ. ඒ තරම් අතිශයින් භයානක නපුරු තැනක්. එනිසා මේ කෙලෙස් සහිත පුද්ගලයෙක් කල්පනා කරනවා නේ මම කෙලෙස් සහිතයි. මගේ හිතේ රාගය උපදිනවා, ලෝභය උපදිනවා. මගේ හිතේ ද්වේෂය හට ගන්නවා. මගේ හිතේ මෝහය උපදිනවා. කෙලෙස් හට ගන්නවා, කිලුටු ගති හට ගන්නවා. අනේ මේ කෙලෙස් සහිතව ජීවත් වුණොත් යම් මොහොතක මේ කෙලෙස් සහිතව මැරෙන්න වුණොත් ඒ වගේ නපුරු තැනකට නේද යන්න වෙන්නේ. එහෙම වුණොත් මෙතන දුක් විඳලා මීට වඩා 100,000 ගුණයක දුකකට වැටෙනවා නේද? තිරිසනෙක් වෙලා උපන්නෝ. සාපිපාසාවෙන් දෙවි දෙවි ඉන්න වෙනවා. වැස්ස පින්න සීතල උෂ්ණය අවුව මේ හැම දෙයකින්ම පීඩා ලබන්න වෙනවා. ලොකු සතාගේ ගොදුරු බවට පත් වෙන්න වෙනවා. මොන දුකක් දැනුණත් පිහිට වෙන්න පිළිසරණ වෙන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ බඳු තිරිසන් ලෝකේ උපදින්න වුණොත් සෙම්සොටු ටිකක්වත් නැති ප්‍රේත ලෝකේ ඉපදිලා සාපිපාසාවෙන් දෙවි දෙවි ඉන්න වුණොත් මේ විදිහේ සතර අපායේ ගිය කරු බව දැකලා අනේ මේ කෙලෙස් සහිතව මිය යන්න බෑ. කෙලෙස් නැති කරගෙන කෙලෙස් නැතුව මිය යන්න ඕන කියලා සසරේ බිය දැනිලා අර කෙලෙස් සහිත පුද්ගලයා කෙලෙස් ඇති බව දන්න කෙනා ඒකේ බිය කරු බව දන්න කෙනා කෙලෙස් නැති කිරීම සඳහා ඡන්දය කැමැත්ත උපදවනවා. මම කෙලෙස් නැති කරන්න ඕන. වෑයම් කරනවා. වීරිය ආරම්භ කරනවා. සිත සුද්ධ කරන්න, පවිත්‍ර කරන්න. සරිත් හාමුදුරුවෝ උපමාවකින් දක්වනවා වෙළඳ පොලෙන් හරි කම්මාර කුලයෙන් හරි ගෙනනන ලද රත්තරන් හොරිදී හෝ පිත්තල හෝ යම් භාජනයක් ඒ ගෙනාපු අය පරිහරණය කරනවා නම් ඒක නැවත නැවත පිරිසුදු කරනවා නම් අපිරිසුදු වෙන්නේ නැති කිලුටු වෙන්නේ නැති තැනක නම් ඒක තැන්පත් කරලා තියන්නේ. අපිරිසුදු නොවන කිලුටු නොවන මල නොබැඳෙන දූවිලි නොබැඳෙන තැනක තැන්පත් කරලා නැවත නැවත පරිහරණය කරනවා නම් නැවත නැවත පිරිසුදු කරනවා නම් ඒක මදිනවා නම් සෝදනවා නම් තව තවත් උපවත් වෙන්න ගන්නවා ඒ භාජනය. තව තවත් දිලිසෙන්න ගන්නවා. තව තවත් පැහැපත් වෙන්න ගන්නවා මේ භාජනය. මෙන්න මේ වගේ යම් කෙනෙකු සිටේ කෙලස් ගති කිලුටු ගති තිබුණත් ඒකේ භයානකකම දැකලා ඒකින් මිදෙන්න කැමැත්ත විරිය ආරම්භ කරන කෙනා උත්සාහවත් වෙන කෙනා යම් දිනක ඔහු රාගය නැතිවම ද්වේෂය නැතිවම මෝහය නැතිවම අංගන නැතිවම දැඩි කෙලෙස් නැතිවම මිය යනවා කියන කාරණාව යෙදෙනවා. ඔහු දැඩි කෙලෙස් සහිත කෙනෙක් වුණත් ඒක බිය කරු බව දැකලා භයානක බව හඳුනගෙන වීර්ය ආරම්භ කළා, කැමැත්ත ඉපදෙව්වා, වෑයම් කළා ඒ කෙලෙස් ගති යටපත් කරගන්න, කෙලෙස් ගති දුරු කරගන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලය යම් දවසක ලැබෙමින් රාග රහිතව, රාගයෙන් තොරවම, ද්වේෂයෙන් තොරවම, මෝහයෙන් තොරවම, අංගණයෙන් දැඩි ක්ලේශයෙන් තොරවම ඔහු මිය යන්නේ කියන කාරණාව යෙදෙනවා ඇවැත්නි. ඒ නිසා කෙලෙස් සහිත, රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත, අංගන සහිත කෙලෙස්, දැඩි කෙලෙස් සහිත වුවත්
ඒ බව තමා තුළ කෙලෙස් ඇත කියලා දන්න කෙනා මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ප්‍රත්‍ය නිසා මහණනි මම ශ්‍රේෂ්ඨ පුරුෂයාය කියලා මමත් මගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාව හඳුන්වනවාය කියලා උන්වහන්සේ පැහැදිලි කළා. දැන් මෙහිදී හීන පුරුෂයා හා ශ්‍රේෂ්ඨ පුරුෂයා කෙලෙස් සහිත පුද්ගලයන් අතරින් කෙසේ ඇතිවන්නේද කියන අදහස විවරණය කළා සරියුත් හාමුදුරුවෝ. අපි කවුරුත් මේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් අපි කෙලෙස් සහිතයි. හිතේ කෙලෙස් ගති කිලුටු ගති උපදිනවා පහළ වෙනවා. එහෙත් දැන් ඔබට මට පුළුවන්කම තියෙනවා මේ සාරිපුත්තයන් වහන්සේගේ අනුශාසනාව අනුව කෙලෙස් සහිත වුණත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට පත් වෙන්න පළමු කොටම කෙලෙස් සහිත බව නොදන්න කෙනයි තමා තුළ කෙලෙස් ඇතත් ඇති බව නොදන්නවා නම් ඒ හීන පුරුෂයා. දැන් අපිට පුළුවන් ඕනම කෙනෙකුට මේ හීන භාවයෙන් මිදෙන්න. එතකොට හීන භාවයෙන් මිදුණා කියලා කියන්නේ කෙලෙස් නැති කලා නෙමෙයි. තාම කෙලෙස් සහිතයි. හැබැයි කෙලෙස් බව දන්නවා, කිලුටු ගති බව දන්නවා, පාපේ බව දන්නවා. මිදෙනු කැමැත්ත තියෙනවා. අනේ මේකින් මිදෙනවා. නැවත නැවත අකුසලයට වැටෙනවා. ඒ වුණත් වැටෙන හැම වාරයකම හිතනවා අනේ මේකින් මිදෙන්න ඕන කියලා. මේකට හොඳ නිදර්ශනයක් මතක් වෙනවා. මම ඊට පෙරත් මතක් කරලා දුන්නා. අර කිඹුල්වත්පුරේ හිටිය සරකාණි. අපි සරකාණි ගැන කියලා දුන්නා. සරකාණි කියලා උදේ හිටන් හවස් වෙනකම්ම මත්පැන් බීපු කෙනෙක්. හැබැයි අන්න සරකාණි කෙලෙස් සහිතයි. පාපී ජීවිතයක් ගත කළා. හැබැයි සරකාණි ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. සරකාණිට ඇතුළත උත්සාහයක් තිබුණ ඕනකමක් තිබුණ කෙලෙස් වලින් නැගිටින්න. කෙලෙස් වලින් මිදෙන්න ඕන, නිදහස් වෙන්න ඕන කියන කැමැත්ත ඇතුලේ වැඩ කළා. වීරිය වෑයම් කළා. යහන් වෑයම දුර්වල වෙනවා හැමදාම මතක් වෙනවා අර උඩ වැට කෙල් කන්න යනවා වගේ. නමුත් ඒ වෑයම වීරිය අපත කියන්නේ මරණාසන්න මොහොතේ හරි ඔහුට පුළුවන් වුණා ඒක ජය ගන්න. ඔහු පාරයයිදී වැටිලා මිය ගියා. ලෝකේ හැමෝම නිඳා කළා බීලා සරකාණි පාරයයිනේ වැටිලා මෙරලා ගියා කියලා. නමුත් සියල්ල දන්න සියල්ල දකින බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරකාණිගේ මරණය හීන මරණයක්, ලාමක මරණයක් නෙවෙයි. සරකාණි ආර්ය පුද්ගලයෙක් හැටියටයි මිය ගියේ කියලා කළ දේශනාව සරකාණි සූත්‍රය හරියද ගන්න. අපිට කෙලෙස් නැති කරන්න බැරි වුණත් අපි කෙලෙස් සහිත බව දන්නවා නම් දැන් මට තරහ ආවහම මට මේ තරහක් උපන්නේ මේක භයානකයි කියලා දන්නවා නම් යම් කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ලෝභ සිතක් ආවි මේ රාග සිතක් උපන්නේ කියලා ඒ අකුසල හිත හඳුනා ගන්න පුළුවන් නම් දැන් මේ මෝහ සිතක් ඇති උනේ, වෛර හිතක් ඇති උනේ. ඒ ඇතිවෙච්ච කෙලෙස් හිත හඳුනා ගන්න පුළුවන් නම් එපමණකින් පුළුවන්කම තියෙනවා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙන්න, ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. එතකොට කෙලෙස්ය හඳුනා ගන්න. නැවත නැවත උපදින්න පුළුවන්. නමුත් ඒ උපදින හැම මොහොතකම අපි හඳුනා ගන්නවා මේක භයානකයි. මේක නරකයි. මේක නපුරුයි. මේ අකුසල සිත මෙලව ජීවිතේ කාය කර්මය අකුසල කරනවා, වාක් කර්මය අකුසල කරනවා, මනෝ කර්මය අකුසල කරනවා.
මේ නපුරු සිත් නිසා ඇති වෙන මේ අකුසල කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම හේතු කොටගෙන මතු ප්‍රතිසන්දියක් දුගතියක්ම වෙනවා. සසර බිය දැනෙනවා. සසර බිය පේනවා. ඒ නිසාම ස්වභාවිකම තමා තුළ ස්වයං හික්මීම, ස්වයං පාලනය ටිකින් ටික ගොඩ නැගෙනවා. අර එහෙම හිතන හැම වාරයකම කරන්නේ මොකක්ද? අර දුහුවිලි වදින, දුහුවිලි වෙදිලා තියෙන, අපවිත්‍ර වෙලා තියෙන රන් භාජනයක්, රිදී පිත්තල භාජනයක් මදිනවා වගේ ටික ටික උප වෙන්න ගන්නවා. ඒ බියකරු බව දැනෙන හැම මොහොතකම, ඒ ගැන හිතන හැම මොහොතකම අපි කරන්නේ ඒ හිතේ අප්‍රසන්න අපවිත්‍ර ගතිය මග හරිනවා. කිලුටු ගති දුරු කරනවා. එහෙම කාලයක් පරිහරණය කරනකොට, පිරිසුදු කරනකොට, පවිත්‍ර කරනකොට අපිරිසුදු වෙන්න නැවත නැවත පිරිසුදු කර දැන් අපි අඳින ඇඳුම කිලුටු වෙනවා. කිලුටු වුණාම අපි හොද ගන්නවා. හොදලා පිරිසුදු කර ගන්නවා. කිලුටු වුණා කියලා විචි කරන්නේ නැහැ. හොදලා පිරිසුදු කරලා දෙනවා. අදිනකොට ආයෙ කිලුටු වෙනවා. ආයෙ අපි හොදනවා. ආයෙ පිරිසුදු කර ගන්නවා. ඉතින් මේ වගේ අපේ හිතත් ඉතින් හිතත් අපි කිලුටු වෙනවා. කිලුටු නැහැ කියලා අතහර දාන්න එපා. ඇඳුම විසි කරන්නේ නැහැ වගේ කිලුටු වෙන හිතත් පවිත්‍ර කරන්න ඕන. පිරිසුදු කරන්න ඕන. දැන් අපි අඳින ඇඳුම කිලුටු වුණාම ඒක පවිත්‍ර කරන්න නැතුව අඳින්න ගියොත් ඒක තමන්ටත් ගඳ ගහනවා, අනුන්ටත් ගඳ ගහනවා. තමන්ටම පිළිකුලක් වෙනවා. අනුන් ගැන කියන මොකවද? ඒ වගේ මේ හිතත් කිලුටු වෙනවා. ඒ කිලුටු නොවි ඉන්න කෙනෙක් නැහැ. එහෙනම් මේ ආරි භාවයෙන්ුත් ඉහළට ගිය කෙනෙක් වෙන්න ඕනනේ. අනාගාමී බව රහත් ඵලයේ කියන තැනකට ගිය කෙනෙක් වෙන්නට ඕන, කිලුටු නොවෙනම කෙනෙක් වෙන්න නම්. ඉන් මෙහා කාගෙත් සිත් කිලුටු වෙයි. කිලුටු වෙන එක නෙමෙයි වැරද්ද. කිලුටු ඇඳුමක් අඳිනවා නම් කවුරු හරි කිලුටු වෙන එක නෙවෙයිනේ වැරද්ද. කිලුටු වෙන එක ස්වභාවය. කිලුටු වෙච්ච ඇඳුම හොදගන්නේ නැත්නම් ඒකයි දුර්වලකම. හීන බව. යම් කෙනෙකු කිලුටු වෙන ඇඳුම හොද ගන්නවා නම් එයා ශ්‍රේෂ්ඨ මිනිසෙක් නේ. උතුම් මිනිසෙක් නේ. එයා කිලුටු වෙන දේ හඳුනගෙන, කිලුටු දේ ඒකේ නරක දැකලා, දෝෂය දැකලා තමන් සමාජය තුලත් තමන් කොම් වෙනවා, පිළිකුල් වෙනවා, මට මාවම පිළිකුල් වෙනවා බව දැනගෙන එයා අපිරිසුදු වෙච්ච දේ පවිත්‍ර කර ගන්නවා. මේ වගේ අපේ හිත කිලුටු වෙන එක නෙමෙයි දෝෂේ. ඒ කිලුටු වෙන හිත කිලුටු වෙච්ච වෙලාවෙම බැරි නම් ඊට පස්සේ හරි අහවල් තැනදී අහවල් වෙලාවෙදී මගේ හිත කිලුටු වුණා, අපවිත්‍ර වුණා. මම ඒ අපිරිසුදු හිත, කිලුටු හිත සුද්ධ කර ගන්න ඕන. ඒ මතේ නැවත නැවතත් ඒ මත තව තවත් දුහවිලි තැවරෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් මේ වටිනා භාජනය නොවටිනා දෙයක් බවට පත් වෙනවා. ඒ දුහවිලි මත තවත් දුහවිලි තැවරෙනවා. ඒ දුහවිලි මත තවත් දුහවිලි තැවරෙනවා. ඒ දුහවිලි මත තවත් දුහවිලි තැවරෙනවා. අන්තිමට දුහවිලි ගොඩක් මිස කෙලෙස් රජස් අපවිත්‍ර දෙයක් මිස පවිත්‍ර දෙයක්, ලස්සන දෙයක් එතන ඇත කියලාවත් පේන්නේ නැහැ කෙනෙකුට. ප්‍රකට වෙන්නේම අප්‍රසන්න දෙයමයි. ඒ නිසා මේ හිතේ නැවත කෙලෙස් ගති හට ගන්න නොදී හටගත් හැම මොහොතකම පවිත්‍ර කරන්න. එතකොට පවිත්‍ර කරන්න පුළුවන් වෙන්නේ කාට හරි ඒ ඡන්දය, ඒ වීරිය, ඒ කැමැත්ත උපදින්නේ මේ හටගත් කෙලෙසියක් කියලා, මේ හටගත් කිලුටක් කියලා දන්නවනම් විතරයි. ඒ නිසා මෙතනදී මේ හීන භාවය හා ශ්‍රේෂ්ඨ පුරුෂත්වයේ ගොඩනැගෙන්නේ තමා තුළ කෙලෙස් ඇති නැති බව දන්න බවනකි.
එනිසා මේ පිරිස අතර කවුරුවත්ම නැහැ මේ ශ්‍රේෂ්ඨ හීන භාවයෙන් මිදිලා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් බවට පත් වෙන්න බැරි කෙනෙක්. තමා තුළ කෙලෙස් හටගත්තාම මේ හටගත් කෙලෙස්යක් කියලා හඳුනා ගන්න පුළුවන් නම් ඒ අකුසල හිත නිසා සිදුවෙන කාය කර්මයේ අකුසලයි, වාග් කර්මයේ අකුසලයි, මනෝ කර්මයේ අකුසලයි. ඒ අකුසල කර්මයට ලැබෙන විපාකයක් භයානකයි. තිරිසන් ප්‍රේතාසුර නිරය සිව් අපාය කියලා. සතර විය දැනෙනවා නම් දකිනවා නම් එපමණකින් අපට පුළුවන්කම තියෙනවා ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වෙන්න. එනිසා අපට කෙලෙස් සහිතවම කෙලෙස් ඇතිවම ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු බවට පත් වෙලා සරකාණි වගේ නැවත නැවත කෙලෙසි මං අද අකුසලයේ අද නම් ඊට පස්සේ නම් කරන්නේ නැහැ කියලා සරකාණිත් හැමදාම උදේට හිතනවා ඇති. හෙට නම් යන්නේ නැහැ බොන්න කියලා. උදේ වෙනකොට ටිකක් අර වේවුලනකොට පොඩ්ඩක් චුට්ටක් ගන්නවා කියලා යනවා ඉතින්. ඉතින් ඒකට කවන්නේ නැහැ. නමුත් එයා ඒකේ හැමදාම උදේට හිතනවනේ මේක වැරදි කියලා මිදෙන්න ඕන කියලා. ඒක තමයි විශිෂ්ට ලක්ෂණය. ඒ නිසා අපිටත් රාගය, ලෝභය ඇති වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්, මෝහය ඇති වෙන්න පුළුවන්, අපරුගතිය ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන හැම මොහොතකම ඇති වුණාට පස්සේ හරි ඒකේ ද්වේෂය, ඒකේ වැරද්ද ටිකක් ගැඹුරට කල්පනා කරන්න ඕන. සසර දක්වාම අපාය දක්වාම මේක සම්බන්ධතාවයක් තියෙනවා නේද කියලා ඒ හිතන හැම මොහොතකම අපේ හිත සකස් කරනවා කෙලෙස් වලින් මිදෙන්න. ඒ අපි එහෙම හිතන හැම මොහොතකම අපි කරන්නේ අර කිලුට වෙච්ච එක මෙදලා පවිත්‍ර කරන හොදලා දානවා. ඉතින් ඒ නිසා ඒ විදිහෙන් සුද්ධ කරන්න ඕන, පවිත්‍ර කරන්නට ඕන ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා.